ආයුබෝවන්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු 11:55 මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මදුශාන්ත සිල්වා. මම ඉෂාරා දේවේන්ද්‍ර. මුලින්ම පුවත් සිරස්තල. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පෙරහුරු ඡන්දය ආරම්භයි. ඝාතන රැසකට සම්බන්ධ ගොනාකෝවිලේ රාජා මිනුවන්ගොඩදී පොලිස් වෙඩිපහරින් මරුට. දිස්ත්‍රික් සීමාවලින් තොරව හෙට සිට කොළඹට සහ ගම්පහට බස් ධාවනයට අවසර. නිරෝධායන රෙගුලාසිවලට අනුව ආගමික කටයුතු කිරීමට අවසර දෙන්නයි කාදිනල් හිමියන් රජයෙන් ඉල්ලයි. ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ 4 ඉක්මවයි. මිනුවන්ගොඩ බල්ලපාන ප්‍රදේශයේදී පොලිසිය සිදු කළ වෙඩිතැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ගොනාකෝවිලේ රාජා නැමැත්තා ජීවිතක්ෂයට පත්වුණා. පොලිසිය පැවසුවේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා රත්මලාන මොරටු යන ප්‍රදේශවල සිදු වූ මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි අයෙකු බවයි. දවසේ පුවත අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් මිනුවන්ගොඩ බල්ලපාන දූනගහ ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට ලද තොරතුරක් මත කැලණිය කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සහ පෑලියගොඩ දිසා අපරාධ කොට්ටාශයේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබෙනවා. අනතුරුව අදාළ නිවසේ සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු පොලිස් නිලධාරීන්ට වෙඩිතැබීමක් සිදු කළ බව පොලිසිය සඳහන් කළා. එම අවස්ථාවේ පොලිස් නිලධාරීන්ද වෙඩි තබා ඇති අතර ඉන් තුවාල ලැබූ සැකකරු දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත් වූ වයස අවුරුදු 50ක් වන සැකකරු බල්ලපාන දිවුලපිටිය ප්‍රදේශයේ తాවකාලිකව පදිංචිව සිටි පුද්ගලෙක් බවත් ඔහු ඝාතන කිහිපයකටද සම්බන්ධ බවත් පොලිසිය සඳහන් කළා. පොලිසිය පවසන්නේ මෙම ගොනාකෝවිලේ රාජා නැමැත්තා සම්පත් එන්නකෝන් රාජා විමල ධර්මාදී විවිධ නම් වලින් පෙනී සිටමින් අපරාධ රැසක් සිදු කර ඇති බවයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කිරීමට නියමිත අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි. පෑලියගොඩ දිසා අපරාධ කොට්ටාශය හා කැලණිය කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනවා. දවසේ පුවත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන පෙරහුරුවක් මෙවන විට පැවැත්වෙනවා. අම්බලන්ගොඩදී පැවැත්වෙන මෙම පෙරහුරුව සඳහා පුද්ගලයන් 200කට ආසන්න පිරිසක් සහභාගී වී තිබෙනවා. ඉදිරි මහමැතිවරණයේ පැවැත්වීමට අදාළව සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළා. මැතිවරණ කොමිෂන් සභාව වෙත නිකුත් කළ එම මාර්ගෝපදේශ මාලාව තුළ මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම, ඡන්දය ප්‍රකාශ කිරීම ආදියේදී සෞඛ්‍ය ආරක්ෂිතව ක්‍රියා කළ යුතු ආකාරය ශීර්ෂ 7ක් යටතේ දක්වා තිබෙනවා. COVID-19 වෛරස ව්‍යාප්තියත් සමගම මෙවර මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් අදහස් පළ කළා. පසුව අධිකරණ ක්‍රියාමාර්ගයකින් අනතුරුව මහමැතිවරණය පැවැත්වීමට අවසර ලැබීමත් සමගම නිරෝධායන නීතීන්ට අනුකූලව සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් මැතිවරණය පැවැත්වීම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා විශේෂ මැතිවරණ පෙරහුරුවක් මේ වන විට අම්බලන්ගොඩ විලේගොඩ ධම්ම යුක්තිකාරාම විහාරස්ථානයේදී සංවිධානය කර තිබෙනවා. පෙරවරු 10 සිට පැය දෙකක් පුරා පැවති පෙරහුරුවේදී වැඩි අවධානයක් යොමු වුණේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව ඡන්ද මධ්‍යස්ථාන සකස් කර ගැනීම පිළිබඳව සහ එක් ඡන්දදායකයෙකුට ඡන්දය භාවිත කිරීමට ගතවන කාලය පිළිබඳවයි. සාමාන්‍ය තත්ත්වයක් තුළ මැතිවරණ පැවැත්වීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් කමිෂන් සභාවට ඒ අත්දැකීම් ඕන තරම් තියෙනවා. ඒ ගැටලුව වෙන්නේ මෙවැනි විශේෂ තත්ත්වයක් තුළ අපි කොහොමද කරන්නේ කියන එක සම්බන්ධයෙන්. මොකද අපිට සාමාන්‍ය එක දිනයකදී ඡන්ද මධ්‍යස්ථාන තුළ ඡන්දය පාවිච්චි කළ යුතු ඡන්දදායකයන් සංඛ්‍යාවක් තියෙනවා. ඒ පැය 8ක උදේ 7 සිට හවස 4 දක්වා එම කාලය තුළ මේ ඡන්දදායකයන් සංඛ්‍යාවට අපිට කොහොමද උන්ට සේවා සැපීමේ හැකියාව තියෙනවද නැද්ද කියන තමයි අපිට විශේෂයෙන් බලා ගන්න අවශ්‍ය වෙන්නේ. අපේ සාමාන්‍ය ක්‍රමය තුළ විනාඩි දෙකක් තුළදී පුද්ගලයන් 5 දෙනෙකුට ඡන්දය දාන හැකියාවක් තියෙනවා. අපි උත්සාහ කරන්නේ මෙම ක්‍රමය තුළ කොහොමද කියලා බලා ගන්න. ඒ අනුව අපි තව මේක වැඩි දියුණු කළ යුතු දේවල් සම්බන්ධයෙන් බලාපොරොත්තු වෙන මේ සියලුම තත්ත්වයන් තුළ අපි කොහොමද වඩාත් හොඳින් මේ මැතිවරණය කරන්න. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාර්ගෝපදේශයන්ට අදාළව මුඛ ආවරණ පැළඳීම, විෂ බීජ දියර භාවිතය සහ පුද්ගල දුරස්ථභාවය රඳවා ගැනීම තුළින් ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කළ යුත්තේ කෙසේද යන්න අවබෝධයක් ලබා ගැනීමද මෙම පෙරහුරුවේදී සිදු වුණා.
පුද්ගලයන් 200ක් පමණ යොදා ගනිමින් සිදු කළ මෙම පෙරහුරුවේදී ඡන්දදායකයින්ගේ හැඳුනුම්පත් පරීක්ෂා කිරීම ආදිය සෞඛ්‍ය ආරක්ෂිතව සිදු කෙරුණේ මේ ආකාරයෙන්. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ගෙනීමට බලාපොරොත්තු වෙන දැනට සම්බන්ධතාවය යලිත් ප්‍රවෘත්ති මැදිරියට. COVID-19 ගෝලීය වසංගතයත් සමග එංගලන්තයේ සහ ඉන්දියාවේ කොටු වී සිටි ශ්‍රී ලාංකිකයින් 369 දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් අද ශ්‍රී ලංකාවට පැමිණියා. ගුවන්තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ ඔවුන් සියලු දෙනා නව ක්‍රමවේදයට අනුව PCR පරීක්ෂාවට ලක් කළ බවයි. COVID-19 වසංගතය හේතුවෙන් එංගලන්තයේ සිරවී සිට අදාළව මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 278ක්. ඔවුන් එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 504 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි අලුයම 251යි. මීට අමතරව ඉන්දියාවේ මුම්බාහි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 86 දෙනෙකුද ඊයේ රාත්‍රියේ 8ට පමණ දිවයිනට පැමිණියා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින්. ඉන්දියාවේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටි තරුණ තරුණියන් මෙන්ම විවිධ රැකියාවල නිරතව සිටි පිරිසක් මෙලෙස දිවයිනට පැමිණ තිබෙනවා. මෙරටට පැමිණි සියලු දෙනා ගුවන්තොටුපළ පරීක්ෂණයේදීම නව ක්‍රමවේදය යටතේ PCR පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කෙරුණා. PCR පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් ගුවන් මගින් සියලු දෙනා කටුනායක ගුවන්තොටුපළ අවට හෝටල් කිහිපයක නවතා තැබීමට ගුවන්තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබෙනවා. කිසියම් පුද්ගලයෙකුට COVID-19 වෛරසය වැළඳී ඇති බවට පරීක්ෂණ වලින් තහවුරු වුවහොත් ළඟම ඇති රෝහලට හෝ අංගොඩ ජාතික බෝන් රෝග විද්‍යායතනයට යොමු කිරීමට පියවර ගෙන අතර අනෙක් සියලු මගින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි. මේ අතර අද දිනේ මේ දක්වා කිසිදු COVID-19 ආසාදිතයෙකු මෙරටින් වාර්තා වී නැහැ. ඒ අනුව මෙරට COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 1814ක්. ඊයේ දිනේ වාර්තා වූ COVID-19 ආසාදිතින් 13 දෙනා අතරින් 9 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන වෙමින් සිටි නාවික හමුදා සමාජිකින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. අනෙක් ආසාදිතින් අතරින් 30 දෙනෙකු රුසියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි අය වන අතර අනෙක් පුද්ගලයා කුවේට් සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි අයෙක්. COVID-19 ආසාදිතව සිට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය පිරිස 891ක්. ඒ අනුව COVID-19 ආසාදිතව තවත් පුද්ගලයන් 912 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදු ඇති මරණ සංඛ්‍යාව අද ලක්ෂ 4 ඉක්මවා ගියා. ලොව රටවල් රැසකින් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 70කට අධිකයි. මේ අතර දකුණු ආසියානු කලාපයේ දිනක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව අද ඉන්දියාවෙන් වාර්තා වුණා. COVID-19 වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට මේ වන විට පත්ව තිබෙන්නේ ලතින් ඇමරිකානු රාජ්‍යයක් වන බ්‍රසීලයයි. සෑම විනාඩියක් තුළම එක් බ්‍රසීල ජාතිකයෙක් මිය යන බව නවතම වාර්තාවන් පෙන්වා දෙනවා. එරටින් වාර්තා වන සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 35957ක් ලෙසින්. නව ආසාදිතයින් 27000කට අධික සංඛ්‍යාවක් ඊයේ බ්‍රසීලයෙන් වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6,73,587ක් දක්වා ඉහළ ගියා. COVID-19 වෛරසයෙන් බ්‍රසීලයට එල්ල වී ඇති දැඩි බලපෑම් හමුවේ ජනාධිපති ජයිර් බොල්සෙනාරෝ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීමේ සූදානමක පසුවන බවටද විදේශ මාධ්‍ය වාර්තා කරනවා. කොවිඩ් ආසාදිතයින් සහ පුද්ගල මරණ වාර්තා වීමතින් තවමත් ලොව ඉදිරියෙන් පසුවන්නේ ඇමරිකාව වන අතර ගත වූ පැය 24 තුළ එරටින් වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 22000කට අධිකයි. මේ වන විට ඇමරිකාවෙන් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ ශීඝ්‍ර පහත වැටීමක් දක්නට ලැබෙන අතර විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට යුක්ති ඉල්ලා පැවැත්වෙන උද්ඝෝෂණ හේතුවෙන් දෛනික කොවිඩ් පරීක්ෂණ සිදු කිරීමේ අඩුවීම හේතුවෙන් මෙලෙස පසුබෑමක් වාර්තා වන බවයි. COVID-19 වෛරසයෙන් දකුණු ආසියානු කලාපයේ වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ අසල්වැසි ඉන්දියාවයි. ගත වූ පැය 24 තුළදී නව ආසාදිතයින් 10438ක් එරටින් වාර්තා වීමත් සමග ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,46,622ක් දක්වා ඉහළ ගියා. මේ වන විට ඉන්දියාව තුළ සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7000කට ආසන්නයි. මේ අතර නිරෝධායන මධ්‍යස්ථානයකදී මෙලොව එළිය දුටු බිලිඳෙකුට කොරන්ටීනෝ ලෙස නම් තැබීමේ පුවතක් ඉන්දියාවේ මණිපූර් ප්‍රදේශයෙන් වාර්තා වනවා. සීමා සහිත පිරිසක් සහභාගී කරවා ගනිමින් නිරෝධායන නීති යටතේ සියලු ආගමික ස්ථානවල ආගමික කටයුතු ආරම්භ කිරීමට අවසර ලබා දෙන ලෙස කොළඹ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් නිලීමක් කරනවා. මේගමුව මහවීදිය ශාන්තමාරියා දේවස්ථානයේ පැවති ඉරිදා ප්‍රධාන දේව මෙහෙයට එක්වමින් උන්වහන්සේ මෙම ඉල්ලීම සිදු කළා. කොරෝනා වසංගතයේ පැතිරෙන බව දැනගත් වහාම
කතෝලික දේවස්ථානවල දිව්‍ය පූජා නතර කර දෙව්මැදුරු වසා දමා එම නිරෝධායන වැඩපිළිවෙලට උපරිම සහාය දැක්වීමට කටයුතු කළ අපට රජයෙන් විශේෂ ඉල්ලීමක් මේ අවස්ථාවේ කරන්නට තිබෙනවා. අපට විශේෂත්වයක් දක්වන්න කියා කියනවා නොවේයි. අප ඉල්ලන්නේ අනෙක් කටයුතු දැන් යථා තත්ත්වයට හැරමින් පවතින කාලයක අපට කලක් තිස්සේ ඉමහත් ආශාවෙන් දේවස්ථාන වලට යාඥා කිරීම සඳහා සහ දිව්‍ය පූජාව පැවැත්වීම සඳහා පැමිණෙන්නට බලා සිටින අප ජනතාවට කිසියම් නිශ්චිත කොන්දේසි යටතේ හෝ සීමා සහිත පිරිසක් සමග රැස් වී නිරෝධායන නීති රීති වලට අනුව දිව්‍ය පූජා පැවැත්වීමට අවසර ලබා දෙන ලෙසයි. ඒ නිසා අපි රජයෙන් සහ සෞඛ්‍ය අංශවලින් භාගයේම ආරක්ෂක අංශවලිනුත් ඉල්ලා සිටිනවා. අපටත් අනෙක් ආගමික කණ්ඩායම් වලටත් මේ සඳහා කිසියම් අවසරයක් ලබා දෙන ලෙස. එම ඉල්ලීම විශේෂාකාරයෙන් සලකා බලන ලෙස මම රජයේ ජනාධිපතිතුමා ඇතුළු අනෙකුත් සියලුම උදවියගෙන් ඉල්ලීමක් කර සිටිනවා අපේ ජනතාව වෙනුවෙන්. මැතිවරණ කොමිෂන් සභාවේ සමාජික රත්නජීවන් හූල් මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දේශපාලනඥයින් අදහස් පළ කළා. ස්වාධීනයි කියන මැතිවරණ කොමිසමේ ලාංඡනය තියාගෙන ස්වාධීනයි කියන මැතිවරණ කොමිසමේ නියෝජිතෙක් විදිහට මාධ්‍යට ඇවිල්ලා ස්වාධීනව අදහස් දක්වන්න ඕනේ කියන මතේ ඉඳලා පොජ්ජන පෙරමුණට ඡන්දෙ නොදී තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂයට ඡන්දෙ දෙන්නේ කියලා කියනවා. දැන් හූ කියලා තියෙන්නේ දූෂිතයන්ට වංචනිකයන්ට ඡන්දය නොදිය යුතුය බව. ඔහු කිසිම විටක පොදුජන පෙරමුණ හරි පොහොට්ටුව හරි වෙනත් පක්ෂයක් නම් කළා නැහැ. මේ ඉදිරි මැතිවරණයේදී Tamanට ඇති වෙලා තිබෙන අවාස්දායක තත්ත්වය ගැන කේන්තියෙන් ඉන්න සමහර පුද්ගලයන් හිතවාදී පිරිස් අද වෙනකොට හූල්ව ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරනවා. අලුත් මාළු විකිණීමට තිබේ කියන තැන අලුත් මාළු නෑ වගේ ස්වාධීන මැතිවරණ කොමිසම කියන තැන අද ස්වාධීනත්වයේ ගිලිලා තියෙන ස්වරූපයක් තමයි අපිට පේන්න තියෙන්නේ. දැන් ඔය හූල් මහතාගේ මේ ක්‍රියාකලාපය අද ඊයේ ක්‍රියාකලාපයක් නෙමෙයි. ඕකට අපිට පුදුමයි. මේ විදිහට මැතිවරණ කොමිසමේ සමාජිකේ කටයුතු කිරීම සම්බන්ධයෙන් මහාචාර්ය හූල් මහතාගේ හෝ මහින්ද දේශප්‍රිය මහතාගේ හෝ තිබෙන යම් මොන හරි අඩුපාඩුවක් පාවිච්චි කරගෙන ඒ මුළු මැතිවරණ කොමිසමේම ස්වාධීන ක්‍රියාකාරීත්වය ආණ්ඩුවේ ගල් රෝලෙන් චප්ප කරන් දරන උත්සාහය නම් අපි පිළිගන්නේ නැහැ. අපි විශ්වාස කරනවා මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරු වඩා ස්වාධීන බව උන්ගේ භාවිතාවෙම ඔප්පු කරනවා නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට වඩා හිතකරයි. එනම් බිමල් රත්නායක කියන්නේ මේ රත්නජීවන් හූල් පොහොට්ටුවට ඡන්ද දෙන්න එපා කියලා කියන ප්‍රකාශය ප්‍රබන්ධයක්ද? ඒම රත්නජීවන් හූල් ඒම ප්‍රකාශ කරලා නැද්ද? අද ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ NGO බලල් අත බිමල් රත්නායකගේ ඒජන්තෙක්. අද බිමල් රත්නායකලා ඉටු කරන්නේ රාජ්‍ය නොවන සංවිධානවල දුෂ්ට උවමනාව මිසක් වෙන මොකක්වත් නෙමෙයි. ඒ දුෂ්ට උවමනාවෙන් පෙළෙන බිමල් රත්නායකට පේනවා රත්නජීවන් හූල් ප්‍රගතිශීලියෙක් කියලා. ඒ නිසා බිමල් රත්නායකලා රත්නජීවන් හූල්ලා අද ඉන්නේ එක කඳවුරේ මිසක් කඳවුරු දෙයක නෙමෙයි. ස්වාධීන කොමිසමකින් මේ වගේ ආකාරයේ ප්‍රකාශ ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ පමණක් නෙමෙයි එදා මැතිවරණ කොමිසම ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේදී නඩුවට ඉදිරිපත් කරපු නීතිඥයෙක් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නීතිඥයෙක්. ඒක නිසා කාත් එක්කද ඩීල් තියෙන්නේ කියන එක අපි දන්නවා. මෙරට එක් දිස්ත්‍රික්කයන්ට අදාළව නිශ්චිත වැලි මිලක් සකස් කිරීම මේ වන විට සිදු කෙරෙමින් පවතින බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ඉදිරි සති දෙක ඇතුළත එම නිශ්චිත මිල ගණන් හඳුන්වා දීමට කටයුතු කරන බවයි. භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පෙන්වා දෙන්නේ මේ වන විට වැලි මිල සම්බන්ධයෙන් දැඩි අර්බුදයක් උද්ගතව ඇති බවයි. වැලි කැණීම් බලපත්‍ර හිමියන් විසින් වැලි ලොරි සඳහා ප්‍රවාහන අවසර බලපත්‍රය ලබා දීමේදී කාර්යාංශය අය කරන මුදලටත් වඩා වැඩි මුදලක් අය කර ගන්නා බවටද තොරතුරු වාර්තා වී ඇතැයි එම කාර්යාංශය පවසනවා. රුපියල් 106.20ක මුදලක් භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ප්‍රවාහන බලපත්‍ර සඳහා අය කළත් කැණීම් බලපත්‍ර හිමියන් වැලි ලොරි වෙත එය ලබා දීමේදී රුපියල් 6000කට අධික මුදලක් අය කර ගන්නා බවට අනාවරණ වී ඇති බවයි කාර්යාංශය සඳහන් කළේ. මෙය වෙළඳ පොලේ වැලි මිල ශීඝ්‍ර ලෙස ඉහළ යාමට හේතුවක් වී ඇති බව පෙන්වා දෙන භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසන්නේ මෙම අයථාක්‍රියා මැඩ පැවැත්වීමේ අරමුණින් විටින් විට වැටලීම්ද සිදු කරන බවයි. මෙම සියල්ල සලකා බලා වැලි සඳහා එක් දිස්ත්‍රික්කයන්ට අදාළව නිශ්චිත මිලක් සකස් කිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා. ඒ අනුව අදාළ නිශ්චිත මිල ගණන් ඉදිරි සති දෙක ඇතුළත ඉදිරිපත් කරනු ඇති. එමෙන්ම වැලි සම්බන්ධයෙන් වංචනික ක්‍රියාවල නිරත වන්නන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන බවද එම කාර්යාංශය සඳහන් කළා. ලංකාවේ වැලි වලින් 42ක් අවශ්‍යතාවයෙන් රැකෙන්නේ මහවැලිගඟ ආශ්‍රිතව. ඒතර විශේෂයෙන්ම ගත්තොත් පොළොන්නරුව, කන්තලේ, අල්ල, මහියංගනේ වගේ ප්‍රදේශ වලින් තමයි මේ වැලි මිල උච්චාවචනය වෙන එක සිදු වෙන්නේ. ඒතර අන්න ඒකට මේ වැඩිච්ච කල්ලිවාදයේ හින්දා අපි තීරණය කරා දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට පාලන මිලක් වැලි සඳහා
කාර්යාංශයෙන් ගණනය කරලා ලබා දෙන්න. ඒක ඔස්සේ මම හිතනවා ඉදිරි සති දෙක ඇතුළත අපිට මේ කාර්යය කරන්න පුළුවන්. ඒකට මේ පාරිභෝගික ජනතාවට වැලි ලබා ගැනීමේදී ඇති වෙන අපහසුතාවය මගහරවා ගන්න බොහෝසෙයින් කටයුතු කරන්නත් පුළුවන්. ඒ වගේම අපේ ඉරු මාධ්‍ය ආයතන නිකුත් කරපු නිවේදනය ඔස්සේ අපිට බොහොමයක් වෙනකොට තොරතුරු ලැබීම පවතිනවා. මෙන්න මේ මංකඩ හිමියන් රැලි මෙන්න මෙච්චර ප්‍රමාණයකින් වැඩි කරලා තියෙනවා කියන එක. ඒ ඔස්සේ අපේ වැටලීම් අංශය සහ ආරක්ෂක අංශවල සහයෝගයෙන් වැලි කැණීම් බලපත්‍ර අත්හිටන කටයුතු දිගටම කරගෙන ගිහිල්ලා මේ අභියෝගය ජය ගන්න අපි අනිවාර්යයෙන්ම ඉදිරි සති දෙක ඇතුළත කටයුතු කරනවා. හෙට දිනේ සිට දිස්ත්‍රික් සීමාවලින් තොරව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට පිට පළාත්වල සිට සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කීස්රු රණවක මහතා පවසනවා. කෙසේ වෙතත් මගී ප්‍රවාහන කළමනාකරන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පොදු ප්‍රවාහන සේවා සම්බන්ධ අවසන් තීරණය ජනාධිපතිවරයා සමග හෙට පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු ගන්නා බවයි. සමුදා සිට සාමාන්‍ය පරිදි සේවා ආරම්භ කරන්නට රජය අනුමැතිය දීලා තියෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ලබන සමුදා දින වන විට රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන් විශාල ප්‍රමාණයක් කොළඹ වෙත පැමිණී කියලා. මේ වන විට ලංගම සැලසුම් කරලා තියෙනවා සියලුම ධාවනයට යොදපු නැති බස් රථ සහ මේ වන විට සංචාරක ව්‍යාපාරයට යොදලා තියෙන බස් රථ ලියාපදිංචි කර ගැනීමට, ඒ වගේම පාසල් බස් රථ ලියාපදිංචි කර ගැනීමටත් ඒ අනුව මගී තදපදය වැඩි වන ප්‍රදේශවලට එම බස් රථ ලබා දීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අපේ සතු සියලුම බස් රථ ලබන සමුදා සිට ධාවනය කරනවා. ඒ වගේම කොළඹ සිට පිටපළාත් වලටත් පිටපළාත් සිට කොළඹටත් අපි බස් රථ ධාවනයට සැලසුම් කරලා තියෙනවා. ආසනම මට්ටමට පමණක් මගී ප්‍රවාහන කටයුතු පවත්වාගෙන යන්නට අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර හෙට සිට සාමාන්‍ය පරිදි ආරම්භ වන කාර්යාල සම්බන්ධයෙන් සහ එහිදී සේවකයන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත් මහතා අදහස් පළ කළා. හෙට සිට කාර්යාල සාමාන්‍ය විදිහට ආරම්භ කරන්නට සූදානම් කරලා තියෙනවා. ඉතින් සෞඛ්‍ය නිරෝධායන නීති රීති එහෙම නැත්නම් සමාජ දුරස්ථභාවය ආරක්ෂා වෙන පරිදි තමයි ඒ සියලුම විශේෂයෙන්ම අපේ සේවක මණ්ඩලය ඒ වගේම පැමිණෙන සේවාලාභීන්ගෙත් ඒ දෙපාර්ශ්වයටම අපි දැනුවත් කරලා ඉවර්සටන් කරා. ඒකට අනිකුත් රාජ්‍යයේ ආයතන වෙන්න පුළුවන්, පෞද්ගලික ආයතන වෙන්න පුළුවන්. කොයිතරම් සාමාන්‍ය තත්ත්වයට ගෙනාවත් හැබැයි මේතෙන් අපිට වෙන්න බෑ. COVID-19 අපි රටින් අවසන් වෙලා නැති බව සිහිපත් කරා ගන්න ඕනේ. ඒ පිළිබඳ හොඳ දැනුවත් වීමක් තියෙන නිසා ඒ සමාජ දුරස්ථභාවය රැකගෙන විශේෂයෙන්ම ඉල්ලා සිටින්නේ ප්‍රවාහන සේවා පාවිච්චි කිරීමේදීත් හැකියතාක් දුරට අපි සෞඛ්‍ය නිරෝධායන නීති රීති වලට අනුකූලව හදවතින් මේ සියල්ල කරන්න ඕනේ කියන එක තමයි මගේ ඉල්ලීම. මේ අතර පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග හෙට සාකච්ඡාවක් පැවැත්වෙන බව ප්‍රවාහන සේවා කළමනාකරන අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. විශේෂ භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ එම සාකච්ඡාවෙන් අනතුරුව පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි. වවන්නෝ දිනන්නෝ කියලා කිව්වට වනාලින්ගේ ආක්‍රමණයන් හේතුවෙන් ඒ කතාව හාත්පසින්ම වෙනස් වූ පුවතක් අපට මහියංගනය ප්‍රදේශයෙන් වාර්තා වුණා. අද රතු මිනිත්තුව ඒ පිළිබඳවයි. රතු මිනිත්තුව ඇස් ඇරෙන්නට. ඒ අලි කරදරේ මොකද ඔයාලට? අලි කරදරේ කියන්නේ ඒක නම් කතා කරලා වැඩක් නෑ දෙයක්. බලන්නකෝ දැන් මේ කුඹුරක් ගන්න දෙයක් නෑ. මේ ආරත්තන බුදා පැත්තෙන් ගෙදරක තාප්පයක් කඩලා දාලා රැයට අපිට නිින්දක් නෑ. ඉතින් ගෙදරකට හේතු වෙයි කියලා බයේ නිින්දක් නෑ. තමන් බලන්න අර ගෙදර ජනෙලෙත් දෙක තල්ලු කරන්න ඕන මෙන්න කියද්දි තමයි මම වනජීවියකට කිව්වා. ඒ වුණාට වනජීවියකින් ආවේ නෑ. මං අන්තිමට කොළඹට කතා කරලා ඊපස්සේ කොළඹින් හුට්ටක් ආවා. මේ මහියංගනේ නගරය සොරබර ගුරුමඩ සොරබර වැවපාර තිස්සමාවත ඇතුළු ගම්මාන රැසක ජනතාවගේ මැසිවිල්ලයි. වනාලීන් අදවන විට මේ ගම්මානවලට පැමිණ දේපොළ කෘෂිභෝගාදිය විනාශ කරමින් ගම්වැසියන්ගේ ජීවිතවලට එල්ල කරන්නේ සුළුපටු බලපෑමක් නොවේ. අගහිකකම් රැසක් මැදදිවි ගෙවෙන මේ ගම්වැසියන්ට රාත්‍රියට පමණක් නොව දිවා කාලයේ පවා ගම් අදින වන අලින්ගෙන් නම් කිසිදු අඩුපාඩුවක් නැහැ. හැමදාම අලි කරදරේ තියෙන්නේ. ළමයි ක්ලාස් නයිට් ක්ලාස් එහෙම දෙනකොට අපිට යවන්න විදියක් නැහැ. ළමයි ගෙදර තියාගන්න ඕනි වගාවල් අත්හරින්න. වන ජීවිතින් ගිහින් කිව්වම එනවා. එළවනවා ඊට පහවදා ඉතින් ආයෙත් අලියෙන්න. මේ කුඹුරු එහෙම මොකුත් තියන්නේ නැහැ කිසි දෙයක් වගා කරන්න බෑ. අනිත් එක මේකනේ මේ දරුවෙක් එක්ක අපිට රෑ තිස්සේ එළියකට පහළියකට බහින්න බෑනේ. හදිසියෙ ලෙඩක් දුකක් කරදරයක් වුණොත් ගේ ඇතුළේ මැරෙන්න තමයි යන්නේ. එළියට බහින්න බෑනේ අලි ගහනවනේ.
දීර්ඝ කාලයක සිට පැවතෙන අලිමිනිස් ගැටුම විසඳුමක් පේන මානයක දැකිය නොහැකි ගැටලුවක් බවට පත් වී තිබෙනවා. පසුගිය දශක කිහිපය තුළ මෙකී අලිමිනිස් ගැටුමට විසඳුමක් ලෙස ඉදිරිපත් කර ඇත්තේ කෝටි ගණනින් මුදල් වැය කරමින් ඉදිවන විදුලි වැටයි. නමුත් අවස්ථා ගණනාවකදී එයද අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත් වූ අවස්ථා නැතුවාම නොවේ. අද වන විට මහියංගන නගරය ආශ්‍රිත ගම්මානවල ජනතාවටත් මුහුණ පාන්නට සිදුව ඇත්තේ එකී ශෝකාන්තයටමයි. ඇත්තටම කියනවා මේක එන ආනියක්. ඉතින් ඉන්න ලොකු ලොකුන්ට අසාරන්න කොළඹට අලිතික ගියොත්. ඉදා ගන්න විදියක් නැහැ. දැන් කුඹුරු කීදෙන්ද කිට්ටු දේව තියෙනවා. ඒව මිනිස්සු කරන වැඩේ නුදිනමරා ඉන්නවා. හැමදාම අද ඉවරයි කියනවා නෑ. හෙට ඉවරයි කියනවා. වන ජීවිතයකට කියපුවාම මේ මිනිස්සු ඇවිල්ලා අලි වැඩිල්ලක් ඔය ප්‍රාදේශීය කම්කාරලෙන් ඉල්ල ගන්න කියලා නැත්නම් අඩ වෙල්ලක් දීලා යනවා. එච්චර තමයි එන්නේ. ගම්මානවලට පමණක් නොව මහියංගනය නගරයටම පැමිණ වන අලින් සිදු කරන මේ දේපල හානිය ජීවිත හානියකින්ම අවසන් වන තෙක් අදාළ බලධාරීන් තවදුරටත් නිහඬ පිළිවෙතක්ම අනුගමනය කරන්නේද. මෙම ගැටලුවට බලධාරීන් නිසි විසඳුමක් ලබා දෙන තෙක් රතු මිනිත්තුව අවධානයෙන්. රතු මිනිත්තුව ඇස් ඇරෙන්නට. මෙවර යලකන්නේදී උඩරට එළවලු වගාවට හිඟයකින් තොරව පොහොර ලබා දෙනු ලෙස රජයට බල කරමින් වැලිමඩ ප්‍රදේශයේ ගොවීන් කැපිටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා. කෙසේ වෙතත් පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ අද පෙරවරුවේ සිට දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා පොහොර බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවයි. වේගවිතන සහ අතිරේක භෝග වගා කරන රජරට ප්‍රදේශයේ ගොවීන් සිය වගාවන් සඳහා පොහොර නොමැතිව මේ දිනවල දැඩි පීඩාවට පත්ව සිටිනවා. රට තුළ පොහොර හිඟයක් පවතින බවට ගොවීන් චෝදනා කළද පොහොර ලේකම් කාර්යාලයේ සභාපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ අලෙවිකරුවන් අනවශ්‍ය ලෙස පොහොර ගබඩා කර ගැනීම හේතුවෙන් මෙලෙස ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වෙති බවයි. කෙසේ වෙතත් දඹුල්ල නගරයේ වෙළඳසැල් ඉදිරිපිට පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන් අලුයම 3 සිට දිගු පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණා. පොහොර නෑ අපිට දාගන්න පොහොර නෑ. පාන්දර 3 ඉඳන් පොලිමේ. පොහොර හිටියක් නෑ කියලා උනට ඔක්කොම පොලිමේ. කී දවසක් ආවද දැන්? පොහොර මිලි 25 ෆෝන් එකෙන් දවස් 25ක් එන්න ඕන. පාන්දර 3යි ඉඳි ලොරි අරන් ආවේ. තෙල් 1000ක පුච්චර. කිලෝමීටර් 70 යන්න එන්න. මේ දිනවල දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලුණු සහ එළවලු වගාවන් සිදු කර ඇතත් ඒ සඳහා මූලික යෙදවුම් වලට අවශ්‍ය මඩ පොහොර, යූරියා ආදී පොහොර වර්ග නොමැති බවට ගොවීන් චෝදනා කරනවා. මාස දෙකක් තුනක් යනවා ඔයන්නේ නෑ මට පොහොර. ලුණු හිතවන බී ලුණු මඩ පොහොර නැතුව හිතවන්න. පස්සේ දාලා වැඩක් නෑ මහත් දානකොට පාච්චි බේරනකොට දා ගන්න ඕන පොහොර ටික. දුක් වෙන ඒව කරලා මාකට් එකට එළවලු ටික ගෙනාපුවම ඒකත් මිලක් නෑ. මේ අතර මෙවර යලකන්නේ අර්ථාපල් සහ උඩරට එළවලු වගාවට හිඟයකින් තොරව පොහොර ලබා දෙනු ලෙස රජයට බල කරමින් වැලිමඩ ප්‍රදේශයේ ගොවීන් කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා. ගොවීන් ඉල්ලා සිටින්නේ සහනාධාර කෙසේ වෙතත් මුදලට හෝ පොහොර ලබා ගැනීමේ අවස්ථාව උදා කර දෙන ලෙසයි. පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන් කියනවා රටට අවශ්‍ය කරන පොහොර හිගයකින් තොරව තියනවා කියලා. දැන් ඒකට මේ ගොවියන්ට පිස්සු ඇදිලාද මේ ආර්ථික මධ්‍යස්ථානට බෑලා මේ කෑ ගහන්නේ පොහොර ඉල්ලලා. ලේකම් කාර්යාලයේ ඉන්න මේ නිලධාරී කියන්නේ බොරු. වැලිමඩ ඌවපර්ණගම ඇතුළු එළවලු වගා කරන ගොවියන්ට මේ කන්නට හදන්න පොහොර හිගයකින් තොරව දෙන්න අසමත් වුණොත් අපට ගත හැකි ඉහළම ක්‍රියාමාර්ග ගන්නවා. කෙසේ වෙතත් ගොවීන්ගේ මෙම චෝදනා සම්බන්ධයෙන් පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. දැන් මේ වෙනකොට දඹුල්ලේ තියෙන ලංකා පොහොර එකේ ගබඩාව ඇරලා දැන් අපි නිකුත් කරන්න පටන් අරන් තිනවා. එහෙම අඩුවක් තියෙනවා නම් ගන්න පුළුවන් වෙන මිනිස්සුන්ට පහසුකම සපයන්න. මොකද පොහොර ඉන්දියක් නෑ. නමුත් ජනතාවරු ඉල්ලුවොත් තමයි පොහොර යන්නේ. ඒ වගේම මිනිස්සුන්ගේ සමහර අයගේ ලොකු ඉල්ලීම්. අපි අක්කරයකට දෙන්න ඕන ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් ඉල්ලනවා. ඒවා අපි දැන් සීමා කරලා තියෙන චක්‍රලේඛ වලින් දාලා හරියට නියමිත ගොවිදේශීය මධ්‍යස්ථානෙන් ගන්නවා නම් ඒ අයගේ නිර්දේශයට අනුව විතරයි ගන්න පුළුවන්. කඩෙන් ගන්නවා නම් යූරියා මිටි 2යි, TSP 1 මිටියයි, MOP මිටි 2ක් වෙන විදිහට සීමා කරලා තියෙන එක පුද්ගලයෙක් එක වතාවකට ගන්න පුළුවන් ප්‍රමාණය. මොකද මේ අධිභාවිතය අඩු කරන්න ඕන. පොහොර චාක වලට හොද වුණාට අනවශ්‍ය විදිහට දැම්මොත් ඒක වසක් වඩපත් වෙනවා. පසටත් වස වෙනවා, ජලයටත් වස වෙනවා, මිනිසුන්ටත් වස වෙනවා. ඒක පාලනයට අනුව ලබා දීම තමයි බලාපොරොත්තු වෙන්නේ. COVID-19 වසංගතය මේ වන විට ලොව පුරා ජනතාවට සමාජීය වශයෙන් පමණක් නොව
ආර්ථික වශයෙන්ද විශාල බලපෑමක් එල්ල කර තිබෙනවා. ඒ හේතුවෙන් මේ වන විට අපේ රටේත් කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් පවතින්නේ අක්‍රීය මට්ටමේ. මේ තම ජීවනෝපාය වඩු කර්මාන්තය කරගත් මොරටුව ප්‍රදේශයේ වඩුවන්ගේ දුක්බර කතාවයි. COVID-19 වසංගතය මේ වන විට සෞඛ්‍යයට පමණක් නොව මෙරට ආර්ථික ක්‍රියාකාරකම් සියල්ලටම බලපෑම් එල්ල කරමින් සිටිනවා. ඒ අනුව මෙරට ශ්‍රම බලකායට ඒ හරහා විවිධ අංශවලින් එල්ල වී ඇති බලපෑම අතිමහත්. රටේ ශ්‍රම බලකාය ගත් කල මිලියන 8.18ක සේවා නියුක්ත ජනගහනයෙන් 27.6ක් නියෝජනය කරන්නේ කර්මාන්ත අංශයයි. කර්මාන්ත ක්ෂේත්‍රයේ එක් සුවිශේෂී අංශයක් වන වඩු කර්මාන්තයද රටේ ආර්ථිකය නගා සිටුවීමට විශාල දායකත්වයක් සපයනවා. නමුත් මේ වන විට ලොව පුරා ව්‍යාප්ත වී තිබෙන COVID-19 වෛරසය හේතුවෙන් වඩු කර්මාන්තයත් දැඩි බලපෑමට ලක් වෙලා. වඩු කර්මාන්තය සඳහා ප්‍රසිද්ධියක් උසුලන මොරටුව ප්‍රදේශයෙන් දැව බහඬ දිවයිනේ විවිධ ප්‍රදේශ සඳහා ගෙන යනු ලබනවා. නමුත් COVID-19 වසංගතයත් සමග වඩු කර්මාන්තය අනපේක්ෂිත ලෙස తాවකාලිකව නවතා දැමීමට එම කර්මාන්තකරුවන්ට සිදු වුණා. වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ලොව පුරා රටවල් සංචාරක සීමා පැනවීමත් සමග මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන ලීබඩු වෙළඳසැල් හිමියන්ද තම නිෂ්පාදන විකුණාගත නොහැකිව පත්ව ඇත්තේ දැඩි අසිරුතාවකටයි. මාස දෙකක් තිස්සේ අපි කඩේ වහගෙන හිටියේ. ඒ වගේම ලීබඩු ශාප්පුවේ එක ලීබඩු කෑල්ලක්වත් තාම හෙල්ලුන්නේවත් නැහැ. ඇත්තට හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. කිසි සහනයක් නැහැ. අපිට මුදලින් කියලා රුපියල් 5000ක් බොහොම අමාරුවෙන් අපි ලබා ගත්තේ. පවුලේ 7 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ අපිට මොනවාරි සහන ආධාරයක් දෙන්න කියලා. බිස්නස් නම් අන්තිම සවුතු දෙන්න ඕම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. ලී නෑ. ලී ගණන් ගිහිල්ලා පැත්තෙම ණය වෙලා තමයි ඉතින් මේවා කරන්නේ. ඉතින් අපේ සල්ලි තියාගෙන කරනවා නෙමෙයි. බලාපොරොත්තු හිටිය අවුරුද්දකට හොඳ බිස්නස් එකක්. අද කිසිම බිස්නස් එකක් නෑ ඔන්න. වඩු කර්මාන්තයේ නියැලී සිටින ලීමෝල් හිමියන් සහ එම සේවකීන්ද මේ වන විට තම ජීවනෝපාය සිදු කරගෙන යාමට නොහැකිව දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා. මේ කොරෝනා වලින් මේ දවස්වල තියෙන බිස්නස් එක සම්පූර්ණව නැතුව ගිහිල්ලා තින්නේ. ඒකම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. දැන් දවසේ වැඩ කරන කට්ටියගේ පඩියක් දී ගන්න හරි අමාරුවෙන් තමයි වැඩ කරන්නේ. සාමාන්‍ය පොඩි අයිටම් තියෙනවා. ඒ වගේ දෙයක්වත් හරි අමාරුයි යවා ගන්න. අපි එදා වෙලා අම්බ කරන කනේ කට්ටියනේ. මේකෙන් ගොඩක් මිනිස්සු වැටිලා තියෙන්නේ. වැඩ පටන් ගත්තත් බඩු යන්නේ, බඩු ස්ටොක් කරලා තින්නේ නේද? කිසිම ආණ්ඩුවකින් බඩු කර්මාන්තයට කිසිම සපෝට් එකක් දෙන්නේ නැහැ. හැම කර්මාන්තයකටම කවුරු හරි ඒ ගැන හොයලා බලලා උද්ඝෝෂණය කරලා ඒගොල්ලන් ඉල්ලීම් එකවල දිනා ගන්නවා. නමුත් වඩුව ගෙන උද්ඝෝෂණය කරන්නෙත් නැහැ. සද්ද නැති වෙන අහිංසක කට්ටිය. ඒ අයට කිසිම සහනාධාරයක් කිසිම රජයකින් ලැබිලා නැහැ. අවුරුදු ගානක් ඉස්සෙල්ලා හොඳ තත්ත්වයක හිටියා මේ වඩුව. අද වෙනකොට අන්තිම අසරණ තත්ත්වෙට වඩුව පත් වෙලා තිනවා. අද අපි කොරෝනා නිසා අබල ලිපුණාට වගේ මේ වඩුවම. ගියේ සතියේ මේක දැස අද තමයි වැඩ කරන්නේ මේ. වතුර බිල, ලයිට් බිල් ගෙවන්න විදියක් නැහැ. ඉතින් කාටද මේවා කියන්නේ? සතියේ එක දවසක් වැඩ කරලා 13500ක් අපි මාසෙට ගෙවල් කුලිය ගෙවන්න ඕන. කොහොමද මේවා කරන්නේ? කලින් නම් කාලා බිල හිටිය හොඳට. දැන් මුත් කරගන්න විදියක් නැහැ. ඉතින් මේකට මොකද රජයෙන් අපි සහනයක් බලාපොරොත්තු වෙනවා. වඩු කර්මාන්තය අනාතයි. ඔක තමයි තත්ත්වය. අතරමැති වෙලෙන්තන්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් නිසාත් හඳුනා නොගත් රෝගයක් නිසාත් කිතුල් ආශ්‍රිත කර්මාන්තය දිනෙන් දින අභාවයට යමින් පවතින බවට දකුණු ලක කිතුල් කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය ලෙසින් සැලකෙන නෙළුව ලංකාගම කිතුල් මදින්නන් පවසනවා. කිතුල් ශාකය ආසියානු කලාපයේ බොහෝ රටවල දැකගන්නට හැකි වුණත් ඒහා බැඳුණු ගෘහාශ්‍රිත කර්මාන්තයක් දකින්නට ලැබෙනුයේ ශ්‍රී ලංකාවේ පමණයි. ඈත අතීතයේ කිතුල් ගසත් ගැමි ජීවිතයත් අතර පැවති සබඳියාව ගසට පොත්තමෙන් වුණා. කිතුල්රා පැණිකර එමගින් හකුරු නිපදවීම ගෘහ කර්මාන්තයක් ලෙස අතීතයේ සිට අද දක්වාම සිදු කෙරෙන්නේ එය බොහෝ පිරිසකගේ ජීවනෝපාය මාර්ගය බවට පත් කරමින්. කිතුල් ශාකය දිවයිනේ දිස්ත්‍රික්ක 18ක් පුරා ව්‍යාප්තව පවතින අතර ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය ආශ්‍රිතව මෙම කර්මාන්තයෙන් යැපෙන පිරිස 3000ක් පමණ වනවා. අතීතයේ පටන් කිතුල් කර්මාන්තය තම ජීවිකාව කරගත් නෙළුව ලංකාගම ගම්වැසියන් මැසිවිලි නගන්නේ අද වන විට මෙම පාරම්පරික කර්මාන්තය අතරමැදි වෙළෙන්දන්ගේ ලාභ අපේක්ෂා අරමුණ හේතුවෙන් ක්‍රමක්‍රමයෙන් විනාශ වෙමින් පවතින බවයි. මේ කිතුල් කර්මාන්තය දැන් බොහෝ දුරට අඩපණ වෙලා තියෙන්නේ. මේක නිකන් දැන් වැටිලා දැන් කිතුල් මදිනායට කර ගියා ගන්න දෙයක් නැති තත්ත්වයටපත් වෙලා ඉන්නවා. ඉතින් අපි ඔබතුමාලට කියන්නේ මේකට අපිට ස්ථාවර මිලක් හදලා දෙන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. කිතුල් මල් මදිනව හැටියට ඇතිලා තියෙන ලොකුම ගැටලුව තමයි ඇතැම් වෙලෙන්දෝ තමයි අපේ බඩු ටික මිලදීගෙන යන්නේ. එයාලා නොයෙකුත් දේ දාලා කලවම් කරලා හදලා මේක ප්‍රමිති බාල කරලා තමයි වෙලඳ පොළට දාන්නේ. දැන් ඒක අපි කොච්චර ක්වොලිටි හැදුවා අපේ බඩු බාල වෙලා සම්පූර්ණ ලංකාවම කාලා තියෙන්නේ.
ඇත්තටම අපි කියන්නේ අතරමැදියෝ නැතුව ඒ බඩු ටික අපිට වෙළඳ පොලට දාන්න මගක් හදලා දෙන්නේ කියලා තමයි ඇත්තටම ඉල්ලන්න තියෙන්නේ. එපමණක් නොව වසර 10කට වඩා වැඩි කාලයක සිට කිතුල් ගසට වැළඳෙන හඳුනා නොගත් රෝගයක් නිසා මේ ගම්වැසියන්ට අද සිදුව ඇත්තේ කබලෙන් ලිපට වැටීමටයි. මේ හේතුවෙන් ගම්මානයෙන් ඉතා දුර බැහැර කැලෑ ප්‍රදේශවල පිහිටි කිතුල් ගස් සොයා යාමට ඔවුන්ට සිදුව තිබෙනවා. කිතුල් වලට රෝගයකුත් ඇති වෙලා තියෙනවා. මොකද පූදීන කිට්ටු වෙනකොට කිතුල්ලේ කරටියේ ගොබේ මෙරිලා එතන ඉඳලම කිතුල් විනාශ වෙගෙන යනවා. ඒකටත් බලධාරීන්ට කීප දෙනෙක් වගේ දැනුම් දුන්නා. කවුරුවක්වත් නැහැ අපට ඒවට උපදෙසක් දුන්නේ නැහැ. කිතුල් මලක් මදින්න වනාන්තරයටම යන්න ඕන කැලේට. දහි කාලෙක දොළවල් වලින් ඉගොඩ වෙන්න තියෙනවා. ඒ ඉගොඩ වෙලා යන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. පැය ගණන් කරුවලේ කැලේ වෙලා ඉන්න සිද්ධ වෙනවා. ඔන්න ඒ විදිහට තමයි දුකසේ මේ කර්මාන්තය කරගෙන යන්නේ. තම ජීවිත අවදානමද නොතකා සිදු කරන මේ පාරම්පරික කර්මාන්තය රැක ගැනීම වෙනුවෙනුත් තම ජීවිත අරගලය ජය ගැනීම වෙනුවෙනුත් මේ ගම්වැසියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙවැන්නක්. අපි ඉල්ලා හිටනවා අදාළ බලධාරීන්ගේ කෙසේ හෝ අපට මේ පැණි නිසි තැනකට දෙන්න වෙළඳ පොළක් සලසා දෙන ලෙස තමයි ඉල්ලා සිටින්නේ. මේකට අපිට කොහොම හරි ස්ථාවරණ ලබා දෙන්න කියලා අපි යන්නේ ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. අම්බලන්ගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථානයේ පැවති ආදර්ශ මැතිවරණය මේ වන විට අවසන් වී තිබෙනවා. ඉන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා. අපි බලාපොරොත්තු වුණේ මොකක්ද මේකෙන්? මේ නව සාමාන්‍ය දරාගත හැකි ආකාරයේ සාමාන්‍ය තත්ත්වයක් යටතේ කොහොමද ඡන්ද විනිශ්චයක් පවත්වන්නේ? ඒකෙදී ප්‍රයකට කොපමණ ඡන්ද ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන්ද? අපේ පීක් එකේ අද අපි 10ට පටන් අරගෙන 12ට ඉවර අවසන් කරනකොට ඡන්ද 239ක් පාවිච්චි කළා තියෙනවා. බැලුවම දැන් පේනවා අපේ පැය 9 කාලේදී අපිට සාමාන්‍ය තනි පොලිමක ඡන්ද පැයකට ඡන්ද 100ක් වටෙනවනම් ඡන්ද 900ක් 1000ක් වගේ ප්‍රමාණයක් ගන්න පුළුවන් කියලා එක විදියටම ෆ්ලෝ එක. ඡන්දදායකයන්ගේ පැමිණීම තිබුණොත්. නමුත් ලොකුවට සෙනග රැස් වුණොත් ඒක පවත්වන්නේ කොහොමද? අනිත් එක මේ ඡන්ද මධ්‍යස්ථානය සාමාන්‍ය අපේ පොතේ තියෙන ඡන්ද මධ්‍යස්ථානය. ඇතුල් වීමට දොරටුවක් තියෙනවා. තනි පොලිම පිටවීමට දොරටුවක් තියෙනවා. හොඳින් වාතාශ්‍රය තියෙනවා. මේට වඩා කුඩා ස්ථානයක තියන්නේ කොහොමද? අපි මේ සුමානේ මේක තවත් දිස්ත්‍රික්ක කීපයක අද මෙතන ඇවිල්ලා තිනවා. හම්බන්තොට, මාතර, මාතලේ, ගම්පා, කොළඹ, රත්නපුරේ දිස්ත්‍රික්කවල නියෝජ්‍ය සහකාර මැතිවරණසු. ඔවුන් ලව ඒ කොට්ටාසවල ගමක, නගරේ, වත්තක මේ ඡන්ද විමසීම තියලා තත්ත්වය බලන්නට ඕනේ. බලලා අපි ඡන්දෙ නොදීමට නේ ඡන්දෙ ලැබීමට අවශ්‍ය ක්‍රියාමාර්ග හදාගන්න තමයි මේ ක්‍රමවේද නව ක්‍රමවේද වලට යන්න. මේක ලෑස්ති කරගන්න. අපිට අද පෙනෙන තත්ත්වය හැටියට විශාල බරපතල ගැටලුවක් නැහැ. අපේ සමහර ඡන්දපොළවල් තියෙන කුඩා ප්‍රජාශාලාවල් 20යි 25යි නැත්නම් 20යි 20යි ඉස්කෝල පන්ති කාමරවල පොඩ්ඩක් වැඩි එක දොරයි තියෙන්නේ. කොහොමද මේ ඡන්ද විමසීම් තියන්නේ කියන එක සලකා බැලීමේ වැඩපිළිවෙලක් කරන්න ඕනේ. දැන් තව දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. ඓතිහාසික මුල්කිරිගල රජමහා විහාරස්ථානයේ පැවති පොසොන් බැතිගී වැඩසටහනකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ සහභාගී වුණා. භගවන්තලාව මහලිය රක්ෂිතයේ කොකුම් පොතු කපා අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ සැකකරුවෙකු කොකුම් පොතු තොගයක් සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුත්තලම හරහා හමා ගිය දැඩි සුළඟකින් පුත්තලම ශාන්ත ඇන්ඩ්‍රූ ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිලි කිහිපයකට හානි සිදු වී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ වහලයට පන්ති කාමර 3කට සහ ආපන ශාලාවකට මෙන්ම ගුරු විවේකාගාරයකටද හානි සිදු වී ඇති බවයි. වලස්මුල්ල කිරිම ප්‍රදේශයෙන්ද මේ වන විට කහතිත් පළඟටි උවදුර වාර්තා වී තිබෙනවා. මෙතර කැකිරාව වෙරුන්කුළුම ප්‍රදේශයේ ගෙවතු කිහිපයකම සමනලින්ට සමාන සත්ව විශේෂයක් හමු වී තිබෙනවා. කුලියාපිටිය ඉහළ වීරමුල ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා පෙරන ලද ස්ප්‍රීතු බෝතල් 500ක් සහ ඒ සඳහා යොදාගත් උපකරණ සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා. මහනුවර මහියංගනයේ රජමාවතේ ලොග්ගල් යකඩ පාලම ආසන්නයේදී මගීන් තිදෙනෙකු සමග ත්‍රිරෝධ රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක් වී තිබෙනවා. පුත්තල මැතුන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ අකුණු සැර වැදීමකින් එම ප්‍රදේශයේ නිවාස ගණනාවක විදුලි උපකරණ වලට හානි සිදු වී තිබෙනවා.
වැල්ලවාය වදිනහෙළයාය කඳුරක්ෂිතයේ ඊයේ පස්වරු ඇති වූ ගින්නකින් අක්කර 15කට ආසන්න භූමි ප්‍රදේශ සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. දැන් ලොව වටා හිරු. They are here to assassinate us. පසුගිය 25 වනදා ඇමරිකානු පොලිසියේ ක්‍රූරත්වය හමුවේ ජීවිතයට සමුදුන් ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමැති කළු ජාතික පුද්ගලයාට යුක්ති ඉල්ලා ආරම්භ කෙරුණු උද්ඝෝෂණ 12 වන දිනටත් ක්‍රියාත්මක වනවා. කළු ජාතිකින්ට එල්ලවන හිංසනය සහ බලපෑම් වලට එරෙහිව මේ වන විට ඇමරිකාව ඇතුළු ලොව බලවත් රාජ්‍යයන් රැසකම ජනතාව වීදි බැස ඇති අතර COVID-19 වෛරසයේ දෙවන රැල්ලක බලපෑමකට මුහුණ දෙමින් සිටින දකුණු කොරියානුවන් සහ ජපන් ජාතිකයන්ද වර්ගවාදයට එරෙහිව සිය සහයෝගය මෙලෙස පළ කළා. මිනියාපොලිස් පොලිස් නිලධාරීන්ට විරෝධය පළ කරමින් ඇමරිකානුවන් සුප්‍රකට ගෝල්ඩන් ගේට් පාලම් මත විරෝධතාවල නිරත වුණේ මේ අයුරින්. වර්ගවාදයට එරෙහිව ලන්ඩන් නුවර ක්‍රියාත්මක උද්ඝෝෂණ අතරතුර පොලිසිය භාරයේ සිටි අශ්වයෙක් විරෝධතාකරුවන් අතරට කඩා වැදීම හේතුවෙන් දැඩි නොසන්සුන්තාවක් හටගත්තා. විරෝධතාකරුවන් විසිරුවා හැරීමට ඕස්ට්‍රේලියානු පොලිසිය ගම්මිරිස් අඩංගු ද්‍රාවණයන් යොදා ගැනීම හේතුවෙන් පහර කෑමට ලක් වූ විරෝධතාකරුවන්ගේ මුහුණු කිරිවලින් සෝදනු දක්නට ලැබුණා. මේ අතර විරෝධතා පාලනයට ඇමරිකානු පොලිසිය ගෙන යන වැඩපිළිවෙල අගයමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්විටර් ගිණුමේ පොලිසියට සුබපතා තැබූ සටහනකට මේ වන විට දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. මේ අතර ජර්මනියේ පාපන්දු තරගයක් අතරතුර දෙපිලේ ක්‍රීඩකින් ජෝර්ජ් ෆ්ලොයිඩ්ට ශෝකය පළ කළේ මේ අයුරින්. ඝාතනයට ලක් වූ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු එළඹෙන අඟහරුවාදා සිදු කිරීමට නියමිතයි. ඒ සමගින් 11:55 මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. නැවත හමු වෙමු සවස් 6:55ට. සුබ දවසක්.